ආයුබෝවන් දරුවනේ. ආර්ථික විද්‍යාව වැඩසටහනකින් අදත් ඔබව හමු වීමට තමයි මම පැමිණියේ. අපේ දරුවෝ දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ අපේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 7 වන නිපුණතාව පිළිබඳව. මේ වන විට අපි නිපුණතා මට්ටම් 5ක් සාකච්ඡා කරලා අවසන් දරුවනේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7-6 නිපුණතා මට්ටම පිළිබඳව. 7-6 නිපුණතා මට්ටම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සහ කාර්ය විමසයි. අපේ දරුවෝ දන්නවා ඕනෑම ආර්ථිකයක පවතින මූල්‍ය ආයතන වලින් ඉතාම වැදගත් ප්‍රධානම මූල්‍ය ආයතනය තමයි මහ බැංකුව. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මහ බැංකුව පිළිබඳව. අපේ රටේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව පිළිබඳව. අපි බලමු දරුවනේ අද වැඩසටහන අවසානයේදී අපේ දරුවන්ගෙන් අපේක්ෂා කරන ඉගෙනුම්පල. ශ්‍රී ලංකා මහ බැංකුව අර්ථ දක්වයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය ගැන හැර දක්වයි. මූල්‍ය ප්‍රතිපත්ති අර්ථ දක්වයි. ඒ වගේම මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ නම් කරමින් විග්‍රහ කරයි. හොඳයි දරුවනේ. එහෙනම් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව පිළිබඳව. අපේ දරුවෝ දන්නවා මේ ඕනෑම රටක තියෙන ආර්ථිකයක පවතින මූල්‍ය ආයතන අතර ඊටාම වැදගත් ප්‍රධානම මූල්‍ය ආයතනය තමයි මහ බැංකුව කියන මූල්‍ය ආයතනය. ලෝකයේ මුලින්ම මහ බැංකුවක් නිර්මාණය වෙලා තියෙන්නේ 1668 දී ස්වීඩනයේ රික්ස් කියන මූල්‍ය ආයතනය. දැනට ලෝකයේ පිළිගත් මහ බැංකුවක් විදිහට ප්‍රධාන වශයෙන් සැලකන්නේ එංගලන්තයේ තියෙන මහ බැංකුව. අපි දැන් බලමු මේ අපේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ විකාශනය සහ ඒකේ කාර්යයන් මොනවද කියලා. අපේ දරුවන්ට මතක ඇති මීට කලින් පාඩමකදී අපි මේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කාර්යසාධනය ගැන සාකච්ඡා කළා. එතෙන්දී අපි කතා කළා මේ අපි නිදහසට පත් වෙන්න කලින් යටත් විජිත කාලේ මේ ව්‍යවහාර මුදල් මණ්ඩලයෙන් තමා සියලුම මූල්‍ය පාලනය අපේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපේ රට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුවට පසුව මේ 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් 1950 අගෝස්තු 28 වෙනිදා තමා ශ්‍රී ලංකා මහ බැංකුව අපේ රටේ ස්ථාපිත වුණේ. එතකොට මේ ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම, මූල්‍ය කටයුතු සඳහා උපදේශනය, ආර්ථික හා මිල ස්ථායීතාව සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා පිහිටුවන ස්වාධීන ආයතනයක් තමයි මේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. එතකොට මේ 1950 දී ආරම්භ වෙච්ච ශ්‍රී ලංකා මහ බැංකුව 2002 දෙසැම්බර් මාසයේදී මුදල් නීති පනතේ වෙච්ච සංශෝධනයත් එක්ක මේ මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකක් ඉදිරිපත් වුණා. ඒකේ පළවෙනි අරමුණ තමයි ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. ඒකේ දෙවෙනි අරමුණ තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. අපේ දරුවෝ දන්නවා මේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන එක දැන් ඔකොල්ලෝ පස්වන නිපුණතාවයේදී සාර්වාර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේදී අධ්‍යයනය කිරීමේදී මේ ප්‍රධාන සාර්වාර්ථික අරමුණක් තමයි මේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන කියලා ඉගෙන ගත්තා. එතකොට මේ ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම කියලා කියන්නේ
අඩු උද්දමන වේගයක් කරා ළඟාවීමට මූල්‍ය ප්‍රතිපatti සකස් කරන එක. අපි දරුවෝ දන්නවා මේ උද්දමනය කියන එක මීට කලින් නිපුණතා මට්ටමේදී මීට කලින් නිපුණතා මට්ටම් වලදී මේ උද්දමනය මිල මට්ටම් පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ පොදු මිල මට්ටමේ අකණ්ඩ වැඩිවීමක් තමයි මේ උද්දමනය කියන්නේ. ඒතර මේ උද්දමනය කියන එක රටක ආර්ථිකයට එච්චර හිතකර තත්වයක් නෙමෙයි. මේ උද්දමන වේගය එහෙම නැත්නම් මේ පොදු මිල මට්ටම ඉහළ යාම තමයි මේ උද්දමන වේගය කියන්නේ. මේ උද්දමන වේගය අඩු මට්ටමක පවත්වාගෙන යාම රටකට ඉතාම හිතකර තත්වයක්. එතකොට ඒ උද්දමන වේගය අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපatti සකස් කිරීම තමා මේ ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම කියන මහ බැංකුවේ ප්‍රධාන අරමුණෙන් පැහැදිලි වෙලා තියෙන්නේ. මේ ආර්ථික හා මිල ස්ථායීතාවයේ වැදගත් වෙන්න හේතු කිහිපයක් තියෙනවා. ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට මේ ආර්ථික හා මිල ස්ථායීතාවය ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම කාර්යක්ෂම ලෙස සම්පත් බෙදා වෙන් කිරීමට මේ ආර්ථික හා මිල ස්ථායීතාවය ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම නිෂ්පාදකයන්, පාරිභෝගිකයන් හා ආයෝජකයන්ගේ අවදානම අඩු කිරීමට මේ ආර්ථික හා මිල ස්ථායීතාවය ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම ආර්ථික සැලසුම් සකස් කිරීමට ඒවා ක්‍රියාත්මක කිරීමට මේ ආර්ථික හා මිල ස්ථායීතාවය ඊටාම වැදගත් වෙනවා. එහෙමනම් දරුවනේ මේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන ප්‍රධාන සාර ආර්ථික අරමුණක් ඉටු කරගන්න මේ අරමුණ කරා ළඟාවීමට අඩු උද්දමන වේගය කරා ළඟාවීමට මූල්‍ය ප්‍රතිපatti සකස් කිරීම තමා මේ ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යාමෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ මහ බැංකුව කියන්නේ රජයේ නියෝජිත බැංකුව. එතකොට රජයේ විවිධ ආර්ථික ප්‍රතිපatti විශේෂයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කාර්යභාරය පැවරලා තියෙන්නේ මහ බැංකුවට. එහෙමනම් මේ අඩු උද්දමන වේගයක් කරා ළඟාවීමට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ කාර්යභාරය සිදු කරන්න ඕනේ මහ බැංකුව. අන්නේ කාර්යභාරය ඉටු කිරීම තමා මෙන්න මේ අරමුණින් පැහැදිලි කරලා තියෙන්නේ. ඊගාවට මූල්‍යකමේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. දැන් ආර්ථික මූල්‍ය දේශපාලන හා වෙනත් කවර හෝ ශේෂ්ත්‍රයක පැන නගින අභ්‍යන්තර හෝ බාහිර කම්පනයක් හමුවේ නොසැලී සිටීමට හැකියාවක් තියෙන මූල්‍යකමයක් පවත්වාගෙන යාම නැත්නම් මූල්‍යකමේ ස්ථායීතාවය පවත්වාගෙන යාම තමයි මේන් අදහස් වෙන්නේ. දැන් අපේ දරුවෝ දැක්ක පහුගිය කාලේ මේ කොරෝනා වසංගතය අපේ රටේ ආර්ථිකයට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළා. එහෙමනම් මෙන්න මේ වගේ අනපේක්ෂිත අභ්‍යන්තර හෝ බාහිර කම්පනවලට මුහුණ දීමට හැකි මූල්‍ය ස්ථාවර තත්ත්වයක් පවත්වාගෙන යාම තමා මේ මූල්‍යකමේ ස්ථායීතාව පවත්වාගෙන යාම කියලා අදහස් කරන්නේ. දැන් දරුවනේ මෙන්න මේ ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම ඒ වගේම මූල්‍යකමේ ස්ථායීතාවය පවත්වාගෙන යාම රජයකට නැත්තම් තියෙන ආණ්ඩුවකට පවතින ඊටාම වැදගත් ආර්ථික අරමුණක්. මෙන්න මේ රජයේ ආර්ථික අරමුණ ඉටු කිරීමට ප්‍රධානත්වය ගන්න එක තමයි මේ මහ බැංකුව විසින් සිදු කරන්නේ. මම අර කලින් කිව්ව විදිහට මහ බැංකුව රජයේ බැංකුකරු. එතකොට රජයේ නියෝජිතයෙක් විදිහට මූල්‍ය කටයුතු වලට මැදිහත් වීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයක්. එතකොට මේ අරමුණු දෙකත් මේ මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ අන්න ඒක හින්දා. මම හිතන්නේ අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති මෙන්න මේ අරමුණු දෙකේ වැදගත්කම මෙන්න මේ අරමුණු දෙක මොනවද කියලා. එතකොට මේ මූල්‍යකමේ ස්ථායීතාවය ඇති වෙන්න නම් දරුවනේ ස්ථායී සාර්වාර්ථික ස්ථායීතාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ සාර්වාර්ථික ස්ථායීතාවයක් අවශ්‍ය වෙනවා. මොකද්ද මේ සාර්වාර්ථික ස්ථායීතාවය කියන්නේ? අපේ දරුවෝ පස්වෙනි පාඩමේදී ඉගෙන ගත්තා.
ඔගොල්ලෝ දන්නවා මේ සාර්වාර්ථික විචල්‍යයන් තියෙනවා. මේ විචල්‍යයන් උච්චාවචනයට ලක් නොවි යහපත් ආකාරයෙන් පැවතීම තුළින් අපිට සාර්වාර්ථික ස්ථායීතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මනා ලෙස සංවිධානය වූ මූල්‍ය වෙළඳපොළක් හා ශක්තිමත් මූල්‍ය ආයතන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. මේ මූල්‍ය පද්ධතියක තියෙන ප්‍රධානම සංරචක දෙකක්. අපි කලින් පාඩමේදී සාකච්ඡා කළා මේ මූල්‍ය පද්ධතිය. ඒතර මූල්‍ය පද්ධතියේ තියෙන ප්‍රධානම සංරචක දෙකක් තමයි මූල්‍ය වෙළඳපොළ හා මූල්‍ය ආයතන. එහෙමනම් මේ ශක්තිමත් මූල්‍ය වෙළඳපොළකුත් ශක්තිමත් මූල්‍ය ආයතනත් අවශ්‍ය වෙනවා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයක් ඇතිවීම සඳහා. ඒ වගේම ආරක්ෂාකාරී ශක්තිමත් ගෙවීම් පියවීම් පද්ධතියක් තියෙන්න ඕනේ. දැන් මේ මූල්‍ය පද්ධතියක ප්‍රධාන කාර්යභාරයක් තමයි මේ විවිධ ගනුදෙනු සිදුවීම. මූල්‍ය වෙළඳපොලේ විවිධ ගනුදෙනු සිද්ධ වෙනවා. මේ ගනුදෙනු ඊටාම ආරක්ෂාකාරීව සහ ශක්තිමත්ව පවත්වාගෙන යාම ඊටාම වැදගත් වෙනවා. එහෙම පැවතුනොත් තමයි මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය ඇති වෙන්නේ. එහෙනම් දරුවනේ අපේ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයක් ඇති වෙන්න සාර්වාර්ථික ස්ථායීතාවයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මනා ලෙස සංවිධානය වූ මූල්‍ය වෙළඳපොලේ හා ශක්තිමත් මූල්‍ය ආයතන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. ආරක්ෂාකාරී ශක්තිමත් ගෙවීම් පියවීම් පද්ධතියක් අවශ්‍ය වෙනවා. එහෙමනම් අපේ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයක් ඇති වෙන්නේ කියලා. හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යය. එතකොට මහ බැංකුව ප්‍රධාන වශයෙන් ඉටු කරන කාර්යයන් කිහිපයක් තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. පළවෙනි එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම. එතකොට මේ රජයක මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්නේ මෙහෙයවන්නේ මහ බැංකුව රජය වෙනුවෙන්. රජයේ ඔගොල්ලෝ දන්නවා මේ විවිධ ප්‍රතිපත්ති තියෙනවා. අයවැය ප්‍රතිපත්ති ඒ වගේම එකක් තමයි මේ මූල්‍ය ප්‍රතිපත්තිය. ඒතොර රජයේ මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරන්නේ මහ බැංකුව. ඒක මෙහෙයවීම සිදු කරන්නේ මහ බැංකුව විසින්. ඒ වගේම විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීම. ඔගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ කලින් අපි විදේශ මූල්‍ය කියන පාඩමේදී ඉගෙන ගත්ත විනිමය අනුපාත ක්‍රම. අපේ දරුවන්ට මතක ඇති ස්ථාවර පාවෙන පාලිත කියලා විනිමය අනුපාත ක්‍රම 3ක් තියෙනවා. මේ ආකාරයේ විවිධ විනිමය අනුපාත ක්‍රම පවත්වාගෙන යාම ඒවා විවිධ විනිමය අනුපාත ප්‍රතිපත්ති මෙහෙයවීම සිදු කරන්නේ මේ මහ බැංකුව. මේ මහ බැංකුව තමයි මේ විවිධ විනිමය අනුපාත ප්‍රතිපත්ති රටක පවත්වාගෙන යන්නේ ඒවා සිදු කරන්නේ. ඒ වගේම විවහාර මුදල් නිකුත් කිරීම. ඇත්තටම මේ මහ බැංකුව කියන එක මුලින්ම ස්ථාපිත වෙලා තිබෙන ප්‍රධානම කාර්යයක් වෙලා තිබෙන්නේ මේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම වගේම මේ විවහාර මුදල් නිකුත් කරන එක. ඒ රටට අවශ්‍ය කාසි හා නෝට්ටු ඒවා මුද්‍රණය කරලා මහජනතාවට සපයන එක විවහාර මුදල් නිකුත් මේ මුද්‍රණය කරලා නිකුත් කරන එක මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. දැන් ඔය නෝට්ටුවක් අරගෙන අපේ දරුවෝ බලන්න ඒකේ ශ්‍රී ලංකා මහ බැංකුව කියලා ගහලා තියෙනවා. ඒකේ අස්සම් කරලා තියෙනවා මහ බැංකුව අධිපති ඒ වගේම මුදල් අමාත්‍යවරයා. එහෙමනම් මේ මහ බැංකුවේ තියෙන ප්‍රධාන කාර්යයක් තමයි මේ විවහාර මුදල් නිකුත් කරන එක. ඒ වගේම නිල විදේශ සංචිත කළමනාකරණය කරන එක. රටේ තියෙන විදේශ සංචිත කළමනාකරණය කරන එක. ඒ සංචිත අවශ්‍ය වෙලාවට නිකුත් කරන එක, සංචිත රැස් කරන එක, මේවා කළමනාකරණය කරන එක මේ මහ බැංකුවේ ප්‍රධානම කාර්යයක්. ඒ වගේම බැංකු මූල්‍ය සමාගම් සහ රජයේ සුරැකුම්පත් පිළිබඳ කටයුතු වල නියලුණු ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දීම. බැංකු ඒ වගේම මූල්‍ය සමාගම් ඒ වගේම රජයේ සුරැකුම්පත් පිළිබඳ කටයුතු වල නියැලලා ඉන්න ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දෙන එක මේ මහ බැංකුවේ සිදු කරන ප්‍රධානම කාර්යයක්. ඒ වගේම
මේ අර කලින් කිව්ව බැංකු මූල්‍ය සමාගම් සහ රජයේ සුරැකුම්පත් පිළිබඳ කටයුතු වල නියැලුණු ප්‍රාථමික වෙළඳුන් නියාමනය කරන එක, අධීක්ෂණය කරන එක මහ බැංකුවේ තියෙන තවත් ප්‍රධානම කාර්යයක්. අපේ දරුවෝ මේ මූල්‍ය පද්ධතියේ පාඩමේදී අපි ඉගෙන ගත්තා මේ නියාමනය සහ අධීක්ෂණය මේ මූල්‍ය පද්ධතියක තියෙන තවත් ප්‍රධානම සංරචකයක්. එහෙමනම් මෙන්න මේ නියාමනය සහ අධීක්ෂණය කරන ආයතන අතර ප්‍රධානම ආයතනයක් තමයි මහ බැංකුව කියන්නේ. ඒ වගේම රජයේ උපදේශක බැංකුකරු හා මූල්‍ය නියෝජිත වශයෙන් කටයුතු කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් අපි සමහර ව්‍යාපාර කරන අයට වාණිජ බැංකුව විසින් විවිධ උපදෙස් ලබා දෙනවා ණය ගන්න හැටි, ව්‍යාපාරයේ තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න හැටි, මේ වගේ උපදෙස් දෙනවා. මෙන්න මේ විදිහට රජයටත් විවිධාකාරයෙන් උපදෙස් දෙන බැංකුකරු විදිහට තමයි මහ බැංකුව කටයුතු කරන්නේ. දැන් 1948 අපේ රට නිදහසට පත් වුණාට පස්සේ මේ අපේ රට මුලින්ම පාලනය කරපු ඒ ආණ්ඩුවට උපදෙස් ලබා දීම තමයි මුලින්ම මහ බැංකුව පිහිටුවීමේදී සිද්ධ කරලා තියෙන්නේ. විවිධ උපදෙස් ලබා දීම. ඒතර වර්තමානයේත් මේක සිද්ධ වෙනවා. ඒ වගේම දැන් අපිට අපේ ගනුදෙනු කරන්න බැංකුවක් විදිහට විවිධ බැංකු තියෙනවා වගේ රජයේ බැංකුකරු විදිහට සිටින්නේ මහ බැංකුව. ඒතර රජයේ තැන්පතු පවත්වාගෙන යාම, රජයට අවශ්‍ය ණය ලබා දෙන එක දැන් සාමාන්‍ය පුද්ගලයෙක් බැංකුවකින් කරගන්න කටයුතු. එයාට අවශ්‍ය තැන්පතු පවත්වාගෙන යන එක, ණය ලබා ගන්න එක, මේ වගේ රජයට අවශ්‍ය තැන්පතු පවත්වාගෙන යන එක, ණය ලබා ගන්න එක, ඒ වගේ බැංකු කටයුතු රජය වෙනුවෙන් සිදු කරන්නේ මහ බැංකුව. ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධනය. දැන් මම හිතන්නේ මේ පහුගිය කාලේ මේ සම්බන්ධව කතා කළා. දැන් මහ බැංකුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන තියෙනවා. එතකොට ඒ ප්‍රාදේශීය මධ්‍යස්ථාන මගින් ප්‍රාදේශීය සංවර්ධනය සිද්ධ වෙනවා. දැන් මේ කොරෝනා සමය තුල මේ ග්‍රාමීය වශයෙන්, ප්‍රාදේශීය වශයෙන් විවිධ ජනතාවට විවිධාකාරයේ මූල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම රජයේ උපදෙස් අනුව මහ බැංකුව සිදු කරගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේව තමයි ප්‍රාදේශීය සංවර්ධනය කියන්නේ. එතකොට මේ නියෝජිත ආයතනයක් විදිහට මහ බැංකුව කරන කටයුතු රාජ්‍ය ණය කළමනාකරණය. රජයේ ණය කළමනාකරණය කරන කටයුත්ත මහ බැංකුව සිදු කරනවා. ඒ වගේම විදේශ විනිමය පාලනය. විදේශ විනිමය විවිධ ආකාරයෙන් පාලනය කරන එක, මේ විදේශ විනිමය ප්‍රතිපත්ති සකස් කරමින් මේවා පාලනය කිරීම, ඒ අවශ්‍ය වෙලාවට විදේශ විනිමය සංචිත දැන් විදේශ විනිමය වෙළඳපොලේ සංචිත අතිරික්ත තියෙනකොට ඒවා මහ බැංකුව මිලදී ගන්නවා. ඒ වගේම සංචිත හිඟ තියෙනකොට මහ බැංකුවේ තියෙන විදේශ විනිමය සංචිත මුදා හරිනවා. මේ විදිහට විදේශ විනිමය පාලනයක් සිදු කිරීම මහ බැංකුව විසින් සිදු කරනවා. ඒ වගේම කුඩා පරිමාණ මූල්‍ය කරන වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම. මම හිතන්නේ අර කලින් කිව්වා වගේ දැන් මේ වර්තමානයේ මේ අපේ මේ රටේ අර මේ ලෝකෙම පැවතිච්ච කොරෝනා වසංගතය දැන් අපේ රටෙත් පැවතුණා. එතකොට මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ ජනතාව විවිධ ව්‍යාපාරිකයෝ විවිධ ගැටලු වලට මුහුණ දුන්නා. එතකොට මෙන්න මේ ව්‍යාපාරිකයන්ට ජනතාවට විවිධ මූල්‍ය කරන වැඩසටහන් ග්‍රාමීය ණය යෝජනාක්‍රම හඳුන්වා දීම රජයේ උපදෙස් මත මේ මහ බැංකුව විසින් සිදු කරගෙන යනවා. සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය හා පරිපාලනය. එතකොට අපි දරුවෝ මම කලින් වැඩසටහනෙත් කතා කළා මේ සේවක අර්ථසාධක අරමුදල කියන එක මේ පෞද්ගලික අංශය වගේම අර්ධ රාජ්‍ය අංශවල සේවය කරන සේවකයන්ගින් මේ වැටුප් වල යම්කිසි ප්‍රතිශතයක් මාසිකව වුන් මේ ඔවුන්ගේ ගිණුමක තැන්පත් කරගෙන ඒවට පොලියක් ලබා දීලා ඔවුන් විශ්‍රාම ගන්නකොට ඔවුන්ට යම්කිසි මූල්‍යමය ශක්තියක් ලබා දීම මේ සේවක අර්ථසාධක අරමුදලින් සිද්ධ කරනවා. එතකොට මේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන එක, පරිපාලනය කරන එක සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. හොඳයි. දැන් අපි මේ කලින් පැහැදිලි කළේ මේ මහ බැංකුවේ තියෙන ප්‍රධානම කාර්යයන්. එතකොට මහ බැංකුවේ තියෙන ප්‍රධානම කාර්යයන් අතර මේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම ප්‍රධාන කාර්යයක් විදිහට තමයි අපි පළවෙනිම ප්‍රධානම කාර්ය විදිහට තමයි හැඳින්වුවේ. එතකොට ලෝකේ
සෑම ආර්ථිකයකම මේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ ප්‍රධාන කාර්යභාරය පැවරලා තියෙන්නේ ඒ රටේ තියෙන මූල්‍ය ආයතනවල ප්‍රධානියා විදිහට කටයුතු කරන මහ බැංකුවට. එතකොට අපි බලමු දරුවනේ මොකද්ද මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ කියලා. ආර්ථික හා මිල ස්ථායීතාවය සහ මූල්‍ය ප්‍රතිපත්තියේ ස්ථායීතාව යන අරමුණු වෙත ළඟාවීමට පොලී අනුපාතිකය සහ මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කරන මූල්‍ය උපකරණ හැසිරවීමේ ක්‍රියාවලිය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. එතකොට අපි කලින් පැහැදිලි කළා මහ බැංකුවේ තියෙන ප්‍රධාන අරමුණු දෙකක්. එකක් තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය. ඊළඟ එක තමයි මූල්‍ය ප්‍රතිපත්තියේ ස්ථායීතාවය. එතකොට මෙන්න මේ අරමුණු දෙක ඉටු කරගෙන යන්න මේවට ළඟා වෙන්න පොලී අනුපාතිකය සහ මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීමට මූල්‍ය උපකරණ හැසිරවීම තමයි මෙන්න මේ හැසිරවීමේ ක්‍රියාවලිය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. දැන් දරුවනේ මේ පොලී අනුපාතිකය සහ මුදල් සැපයුම කියන්නේ මේ රටක ආර්ථිකය කෙරෙහි බලපෑම් කරන ප්‍රධානම විචල්‍යයන් දෙකක්. රටේ අපි කියනවා මේක සාර්වාර්ථික විචල්‍යයන් දෙකක්. පොලී අනුපාතිකය සහ මුදල් සැපයුම. එහෙමනම් මේ පොලී අනුපාතිකය සහ මුදල් සැපයීමට බලපෑම් එල්ල කරන්න පුළුවන් මූල්‍ය උපකරණ තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු මේ විවිධ මූල්‍ය උපකරණ තියෙනවා. විනිමය බිල්පත්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර. අපි කලින් වැඩසටහනේදී දරුවන්ට මේ මූල්‍ය උපකරණ ගැන පැහැදිලි කළා. මේ එක් එක් මූල්‍ය උපකරණ මෙහෙයවීම නැත්තම් ඒවා හැසිරවීම මෙන්න මේ හැසිරවීමේ ක්‍රියාවලිය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. අපේ දරුවෝ එහෙනම් හොඳට අවබෝධ කරගන්න මොකද්ද මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ කියලා. එතකොට මූල්‍ය ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කරමින් එය නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුවක් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටී. එතකොට මෙතෙන්දී නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුවක් තමයි මේ මහ බැංකුව කටයුතු කරගෙන යන්නේ. එතකොට එහෙමනම් දරුවනේ අපි බලමු මේ මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන ප්‍රධානම අරමුණු දෙකක් තියෙනවා. ඒ අරමුණු දෙක මොකක්ද කියලා. එකක් තමයි මුදල් ඉලක්කකරණය. අනිත් එක තමයි දැන් අර මං කලින් කිව්වා වගේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. එහෙනම් වර්තමානයේ මේ මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ප්‍රධාන අරමුණු දෙක, ප්‍රධාන ඉලක්ක දෙක සාක්ෂාත් කරගන්න. මොකද්ද පළවෙනි එක දරුවනේ? මුදල් ඉලක්කකරණය. දෙවෙනි එක නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. එහෙමනම් දරුවනේ අපි බලමු මෙන්න මේ අරමුණු දෙක, මෙන්න මේ ඉලක්ක දෙක මොකක්ද කියලා. මුදල් ඉලක්කකරණය කියන්නේ මුදල් ගුණකය හා සංචිත මුදල් සමග බැඳී ඇති අතරමැදි ඉලක්ක වන පුළුල් මුදල් සමස්ත පාලනය කිරීම තුළින් අවසාන ඉලක්කය වෙන මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම. එහෙනම් දරුවනේ මෙතෙන්දී මේ මිල ස්ථායීතාවයට ළඟා වෙන්න මුදල් ගුණකය හරහා සංචිත මුදල් සමග බැඳී ඇති අතරමැදි ඉලක්කයක් වන පුළුල් මුදල් සමස්තය නැත්නම් පුළුල් මුදල් සැපයුම පාලනය කිරීම තුළින් දැන් මෙතෙන්දී අතරම සිද්ධ වෙන්නේ මුදල් ගුණකය හරහා සංචිත මුදල් සමග සම්බන්ධ වෙලා තියෙන පුළුල් මුදල් සැපයීම නැත්නම් පුළුල් මුදල් සමස්තය පාලනය කිරීම තුළින් මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම. එහෙමනම් එන්නේ එක තමයි මුදල් ඉලක්කකරණය කියන්නේ. නැවතත් පැහැදිලි කළොත් දරුවනේ අපේ දරුවෝ මුදල් ගුණකය කියන එක අපි මුදල් සැපයුම් පාඩමේදී සාකච්ඡා කළා. මේ මුදල් ගුණකයත් ඒ හරහා සංචිත මුදල් සමග බැඳිලා තියෙන පුළුල් මුදල් සමස්තය පාලනය කිරීම තුළින් අවසාන ඉලක්කය වෙන මිල ස්ථායීතාවය කරා ළඟාවීම තමා මුදල් ඉලක්කකරණය කියන්නේ. එතකොට මේ මුදල් ප්‍රතිපත්තියේ මෙහෙයුම් ඉලක්කය වශයෙන් කියලා තියෙන්නේ සංචිත මුදල් තමා ක්‍රියාත්මක කරන්නේ. මේ සංචිත මුදල් තමා මෙතෙන්දී මෙහෙයුම් ඉලක්කය කරා මෙතෙක් දුරට ගමන් කරලා තියෙන මේ සංචිත මුදල් හරහා. සංචිත මුදල් තව දුරටත් මෙහෙයුම් ඉලක්කය නොවුනද
මූල්‍ය ප්‍රතිපත්ති මඟ පෙන්වීම සඳහා ඇති ප්‍රධානම අතරමැදි දර්ශකයක් ලෙස පුළුල් මුදල් සැපයුම යොදා ගන්න. එහෙම දරුවනේ මේ පැහැදිලි කරන්නේ මේ මුදල් ප්‍රතිපත්තියේ ප්‍රධාන මෙහෙයුම් ඉලක්කය වශයෙන් සංචිත මුදල් තමා ක්‍රියාත්මක වුණේ මෙච්චර කාලයක්. නමුත් වර්තමානයේ මෙහෙයුම් ඉලක්ක විදිහට මූල්‍ය ප්‍රතිපත්තියට මඟ පෙන්වන්න ප්‍රධාන අතරමැදි දර්ශකයක් විදිහට පුළුල් මුදල් සැපයුම යොදාගෙන තියෙනවා මහ බැංකුව. අර මෙච්චර කලක් මුදල් ප්‍රතිපත්තියේ මෙහෙයුම් ඉලක්ක විදිහට සංචිත මුදල් ක්‍රියාත්මක වුණා. නමුත් වර්තමානයේ මේ මෙහෙයුම් ඉලක්ක මූල්‍ය ප්‍රතිපත්තියට මඟ පෙන්වීම සඳහා ප්‍රධාන අතරමැදි දර්ශකයක් විදිහට මුදල් සැපයුම ශ්‍රී ලංකා මහ බැංකුව යොදාගෙන තියෙනවා. එතකොට මේ තියෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය මෙහෙයුම් ඉලක්ක ලෙස වැඩි විශ්වාසයක් තබාගෙන තියෙන උපකරණ. බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, ප්‍රතිපත්ති පොලි අනුපාතිකය, විවට වෙළඳපොළ කටයුතු. ඒතර මෙන්න මේ උපකරණ පිළිබඳව තමා ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි විශ්වාසයක් පවත්වාගෙන යන්නේ වර්තමානයේදී. ඊගාට අපි බලමු මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියන්නේ මොකක්ද කියලා. මං උද්දමනය කියන එක අපේ දරුවෝ අපි කලින් පැහැදිලි කළා. නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියන්නේ උද්දමන ඉලක්කයන් ආසන්නයේ උද්දමනය මෙන්ම මූර්ත ආර්ථික ස්ථායීතාවයද මෙතෙන්දි වැදගත් විදිහට අරගෙන තියෙනවා. එතකොට මෙතෙන්දි උද්දමන ඉලක්කයන් ගන්නකොට උද්දමනය මෙන්ම මූර්ත ආර්ථික ස්ථායීතාවය කියන මේ දෙකම වැදගත් දෙයක් විදිහට තමයි අරගෙන තියෙන. දැන් කලින් මූර්ත ආර්ථිකය පිළිබඳව තරම් සැලකිලිමත් භාවයක් දරලා නැහැ. එහෙමනම් මේ උද්දමන ඉලක්කකරණයේදී මූර්ත ආර්ථිකය පිළිබඳවත් සැලකිල්ලක් දක්වමින් උද්දමන ඉලක්කකරණය කිරීම තමයි මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියලා කියන්නේ. ගඩ අපි බලමු දරුවනේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. දැන් අපි කලින් පැහැදිලි කළා මේ මූල්‍ය ප්‍රතිපත්තිය. මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යොදා ගන්න මූල්‍ය උපකරණ තමයි මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ. පැහැදිලි කළොත් ආර්ථිකයේ මිල ස්ථායීතාවය, ආර්ථික ස්ථායීතාවය සහ මූල්‍ය ස්ථායීතාවය යන අරමුණු ඉටු කිරීමට මුදල් සැපයුම පොලි අනුපාතිකයට බලපෑම් කිරීමට මහ බැංකුව විසින් භාවිතා කරන උපකරණ තමයි මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ. මෙම මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ, ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. එහෙනම් අපේ දරුවන් දැන් පැහැදිලි වෙන්නේ නැති මූල්‍ය ප්‍රතිපත්තිය මොකක්ද කියලා අපි පැහැදිලි කළා. එහෙනම් මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යොදා ගන්න මූල්‍ය උපකරණ තමයි මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ. එහෙනම් දරුවනේ මේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ, ඒ වගේම ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. අපි මුලින්ම බලමු ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ මොනවද කියලා. මෙතෙන්දී මේ ණය සැපයුම අඩු කිරීම නැත්නම් පාලනය කිරීම සඳහා යොදා ගන්න ලබන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ තමයි ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා කියන්නේ. එහෙනම් දරුවනේ මෙතෙන්දී මේ කියන්නේ මේ ණය සැපයුම අඩු කිරීමට එහෙම නැත්නම් පාලනය කිරීමට පොදුවේ යොදා ගන්න ලබන ක්‍රියාමාර්ග තමයි මේ ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ. මේ ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රධාන වශයෙන් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. මහ බැංකු පොලි අනුපාතිකය, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, විවට වෙළඳපොළ කටයුතු. හොඳයි දරුවනේ, අපි දැන් මේ ප්‍රතිපත්ති උපකරණ මූල්‍ය ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ තුන ගැන වෙන වෙනම බලමු මොනවද කියලා. මහ බැංකු පොලි අනුපාතිකය. අපි මේ කලින් වැඩසටහනේදීත් සාකච්ඡා කළා දරුවනේ මේ වාණිජ බැංකු වලට විවිධ ද්‍රවශීලතා ගැටලු ඇති වෙනවා. අපි මේ කලින් වැඩසටහනේදී මම මේක පැහැදිලි කළා.
මේ විදිහට ද්‍රවශීලතා දුෂ්කරතා වලට මුහුණ දෙනකොට වාණිජ බැංකු වලට මේවට අවසාන ණය දෙන්නා විදිහට මහ බැංකුව වාණිජ බැංකු වලට ණය දෙනකොට පොලියක් අය කරනවා. මෙන්න මේ පොලිය තමා මහ බැංකු පොලී අනුපාතිකය කියන්නේ. එහෙමනම් මේ මහ බැංකු පොලී අනුපාතිකය වැඩි කළාම මුදල් සැපයම සංකෝචනය වෙනවා. නැත්තම් අඩු වෙනවා. මේ මහ බැංකු පොලී අනුපාතිකය අඩු කළ විට මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා, වැඩි වෙනවා. අපි බලමු දරුවනේ දැන් පළවෙනි එක මහ බැංකු පොලී අනුපාතිකය වැඩි කළාම කොහොමද මුදල් සැපයුම සංකෝචනය වෙන්නේ නැත්තම් අඩු වෙන්නේ කියලා. මම මේක පොඩි පින්තූරයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඔන්න බලන්න දරුවනේ මහ බැංකුව අර පොලී අනුපාතිකය මහ බැංකු පොලී අනුපාතිකය වැඩි කරනවා. එහෙම වැඩි කළාම මොකද වෙන්නේ? මේ වාණිජ බැංකු ණය ගැනීම අඩු කරනවා. දැන් මොකද පොලිය වැඩි. ණය ගැනීම අඩු කළාට පස්සේ මොකද වෙන්නේ? මේ වාණිජ බැංකු වල තියෙන සංචිත අඩු වෙනවා. සංචිත අඩු වෙනවා. සංචිත අඩු වුණාට පස්සේ දරුවනේ මේ වාණිජ බැංකු වලට ණය දීමට තියෙන හැකියාව අඩු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ වාණිජ බැංකු ණයට මුදල් දුන්නාම මේ ණය මැවීමක් සිද්ධ වෙනවා. මේ ඉදිරියේදී වාණිජ බැංකු පාඩම යටතේ අපි මේ ණය මැවීම සිද්ධ වෙන හැටි පැහැදිලි කරනවා. දැන් වාණිජ බැංකු වල ඉල්ලුම් තැන්පතු තියෙනවා. මේ ඉල්ලුම් තැන්පතු හරහා තමයි මේ ණය මැවීම සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ ණය දීම අඩු වෙනකොට මේ ණය මැවීම අඩු වෙනවා. ණය මැවීම අඩු වුනහම දරුවනේ රටේ මුදල් සැපයුමත් අඩු වෙනවා. මේ ණය මැවීම වැඩි වුනහම තමයි මුදල් සැපයුම වැඩි වෙන්නේ. දැන් ණය මැවීම අඩු වෙනවා කියන්නේ රටේ මුදල් සැපයුම අඩු වෙනවා. එහෙනම් දරුවනේ අපිට අවසානයේදී නිගමනයකට එන්න පුළුවන් මහ බැංකු පොලී අනුපාතිකය වැඩි කළාම රටේ මුදල් සැපයුම අඩු වෙනවා. දැන් අපි බලමු පොලී අනුපාතිකය අඩු කළ විට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. පොලී අනුපාතිකය අඩු කළ විට දැන් ඔන්න මහ බැංකු පොලී අනුපාතිකය අඩු කරනවා. එතකොට වාණිජ බැංකු ණය ගැනීම වැඩි වෙනවා. දැන් පොලිය අඩුයිනේ. ඒ හින්දා වැඩිපුර වාණිජ බැංකු ණය ගන්නවා. එතකොට වාණිජ බැංකු වල සංචිත වැඩි වෙනවා. සංචිත වැඩි වුණාම වාණිජ බැංකු වලට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. ණය දීමේ හැකියාව වැඩි වුණාම ණය මැවීමේ හැකියාවත් වැඩි වෙනවා. ණය මැවීමේ හැකියාව වැඩි වුණාම දරුවනේ රටේ මුදල් සැපයුම වැඩි වෙනවා. එහෙමනම් දරුවනේ අපට අවසානයේදී නිගමනයකට එන්න පුළුවන් මහ බැංකු පොලී අනුපාතිකය අඩු වන විට රටේ මුදල් සැපයීම වැඩි වෙනවා. එහෙමනම් දරුවනේ මේ අපි කතා කරපු කරුණ වල සාරාංශයක් මේ විදිහට පෙන්වන්න පුළුවන්. මහ බැංකු පොලී අනුපාතිකය අඩු වෙනවා. මුදල් සැපයීම ඒ අවස්ථාවේදී වැඩි වෙනවා. ඒ වගේම මහ බැංකු පොලී අනුපාතිකය වැඩි වුණොත් රටේ මුදල් සැපයීම අඩු වෙනවා. එහෙනම් මේ මහ බැංකු පොලී අනුපාතිකයත් මුදල් සැපයීමත් අතර තියෙන්නේ ඍණ නැත්තම් ප්‍රතිලෝම සම්බන්ධය. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. අපි ඊගාට බලමු විවස්ථාපිත සංචිත අනුපාතිකය. මම හිතන්නේ මේ විවස්ථාපිත සංචිත අනුපාතිකය කියන එක අපේ දරුවෝ අපි කලින් වැඩසටහනේදී පැහැදිලි කළා. වාණිජ බැංකු විසින් මහ බැංකුවේ නියමයන්ට අනුව තම තැන්පතු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් අත ඇති මුදල් හා බැංකු මුදල් ලෙස තබා ගැනීම විවස්ථාපිත සංචිත අනුපාතිකය. මහ බැංකුව තමා මේ නියමනය පවත්වන්නේ. මේ මහ බැංකුව කියනවා ඔයගොල්ලන්ගේ තියෙන තැන්පතු වලින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් අත ඇති මුදල් හා බැංකු මුදල් විදිහට ප්‍රතිශතයක් විදිහට පවත්වාගෙන යන්න ඕනේ. එතකොට 100ට දැන් අපි හිතමුකෝ 100%න් 10%ක්. එහෙමනම් මේ වාණිජ බැංකුවට ණයට දෙන්න පුළුවන් 90%ක් විතරයි. 10%ක් වාණිජ බැංකුවේ මේ අත ඇති මුදල් හා බැංකු මුදල් විදිහට සංචිත විදිහට පවත්වාගෙන යන්න ඕනේ. මෙන්න මේකට තමයි මේ ඒ සංචිතයට තමයි විවස්ථාපිත සංචිත අනුපාතිකය කියන්නේ. එතකොට මේ විවස්ථාපිත සංචිත අනුපාතිකයට වඩා සංචිත තියෙනවා නම් ඒවට කියන්නේ අධි සංචිත කියලා. අපි ඉදිරියේදී වාණිජ බැංකු පාඩමේදී මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරනවා. එතකොට දැන් මහ බැංකුවට මූල්‍ය ප්‍රසාරණයක් නැත්නම් මුදල් සැපයීමේ වැඩි කිරීමක් කරන්න අවශ්‍ය වුණාම මහ බැංකුව කියන්නේ
මහ බැංකුව කරන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළනවා. එතකොට වාණිජ බැංකුවල සංචිත ඉහළ යනවා. ණය දීමේ හැකියාව වැඩි වෙනවා. ණය දීමේ හැකියාව වැඩි වුණාම ණය මැවීම වැඩි වෙනවා. එතෙන්දී මුදල් සැපයුම වැඩි වෙනවා. ඒ වගේම මූල්‍ය සංකෝචනයක් කරන්න අවශ්‍ය වුණාම මහ බැංකුව කරන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයේ ඉහළ දමනවා. ඒක ඉහළ දැමුවාම වාණිජ බැංකුවල සංචිත අඩු වෙනවා. ණයට දීමේ හැකියාව අඩු වෙනවා. ණය මැවීමේ හැකියාව අඩු වෙනවා. මුදල් සැපයුම අඩු වෙනවා. ඔන්න දරුවනේ දැන් වාණිජ බැංකුව සතු මහජනය සතු තැන්පතු රුපියල් මිලියන 20000ක් තියෙනවා. මහ බැංකුව නියම කරනවා ව්‍යවස්ථාපිත සංචිත 10%ක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ 20000න් 10%ක් තියාගන්න ඕනේ. එහෙමනම් 20000න් 10%ක් කියන්නේ රුපියල් මිලියන 2000යි. එහෙනම් වාණිජ බැංකුවල තැන්පතු 20000ක් තියෙනවා 2000යි. එහෙනම් රුපියල් මිලියන 18000ක් සංචිත වාණිජ බැංකුවට ණයට දෙන්න පුළුවන් මහ ජනතාවට. දැන් මේක 100% දක්වා මහ බැංකුව අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ දරුවනේ? දැන් කලින් සංචිත විදිහට තියාගන්න ඕනේ රුපියල් මිලියන 2000යි. දැන් රුපියල් මිලියන 1000යි. ඒ කියන්නේ රුපියල් මිලියන 19000ක් ණයට දෙන්න පුළුවන් වාණිජ බැංකුවට. දැන් කලින් ඔයගලන්ට පේනවා රුපියල් මිලියන 18000යි දෙන්න පුළුවන්. දැන් රුපියල් මිලියන 19000ක් දෙන්න පුළුවන්. එහෙනම් වැඩි වශයෙන් වාණිජ බැංකුවලට ණයට මුදල් දෙන්න පුළුවන්. එතකොට එහෙම ණයට මුදල් වැඩි වශයෙන් දෙනකොට අපේ දරුවෝ දන්නවා ණය වැඩි වෙලා මුදල් මෙවීමේ හැකියාව වැඩි වෙලා මුදල් සැපයීම රටේ වැඩි වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රසාරණාත්මක මුදල් සැපයීම ප්‍රසාරණාත්මක බලපෑමක් මහ බැංකුවට නැත්නම් මුදල් සැපයීම වැඩි කිරීමක් මහ බැංකුවට සිද්ධ කරන්න පුළුවන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම තුලින්. දැන් මේ පැහැදිලි කරලා තියෙන්නේ දැන් අපි කතා කරපු දෙකේ සාරාංශයක්. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු වෙනවා. එතකොට වාණිජ බැංකුවේ සංචිත වැඩි වෙනවා. ණය දීමට හැකියාව වැඩි වෙනවා. ණය මෙවීමේ හැකියාව වැඩි වෙනවා. මුදල් සැපයීම වැඩි වෙනවා රටේ. ප්‍රසාරණාත්මක බලපෑමක් ඇති වෙනවා. නැත්නම් මුදල් සැපයීම වැඩි වෙනවා. දැන් මේ තියෙන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කළොත් මොකද වෙන්නේ කියලා. දැන් අර කලින් කිව්ව විදිහට 10%ක් තිබ්බොත් ඕගලන්ට පේනවා රුපියල් මිලියන 2000ක් වාණිජ බැංකුව සංචිත විදිහට තියාගන්න ඕනේ. එහෙමනම් ඒගොල්ලන්ට ණයට දෙන්න පුළුවන් රුපියල් මිලියන 18000. අර කලින් කිව්ව විදිහටම. දැන් මේ 10% 15% දක්වා වැඩි කළොත් ඕගලන්ට පේනවා රුපියල් මිලියන 3000ක් ඒගොල්ලෝ සංචිත විදිහට ව්‍යවස්ථාපිත සංචිත විදිහට තියාගන්න ඕනේ. එහෙමනම් ඒගොල්ලන්ට ණයට දෙන්න පුළුවන් ඉන්නේ රුපියල් මිලියන 17000යි. දැන් කලින් රුපියල් මිලියන 18000ක් දෙන්න පුළුවන් වුණා වාණිජ බැංකුවට ණය විදිහට. දැන් දෙන්න පුළුවන් රුපියල් මිලියන 17000යි. එහෙමනම් මේගොල්ලන්ට ණයට දෙන්න පුළුවන් හැකියාව අඩු වෙලා. ණයට මුදල් දෙන්න පුළුවන් වාණිජ බැංකුවට ණයට මුදල් දෙන්න පුළුවන් හැකියාව අඩු වෙලා. එතකොට මේ හැකියාව අඩු වීම තුලින් මොකද්ද වෙන්නේ දරුවනේ? මේ මුදල් මෙවීමේ හැකියාවත් මුදල් මෙවීමත් අඩු වෙනවා. මේ මුදල් මෙවීම අඩු වීම තුලින් රටේ මුදල් සැපයීම අඩු වෙනවා. දැන් ඒකත් මේ විදිහට අපිට සාරාංශයක් විදිහට පෙන්වන්න පුළුවන්. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ යනවා. සංචිත වාණිජ බැංකුවල සංචිත අඩු වෙනවා. ණය දීමේ හැකියාව වාණිජ බැංකුවලට අඩු වෙනවා. ණය මෙවීමේ හැකියාව අඩු වෙනවා. අවසානයේදී රටේ මුදල් සැපයීම අඩු වෙනවා. එහෙනම් අපේ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීම සහ පහළ දැමීම තුලින් මහා බැංකුව කොහොමද රටේ මුදල් සැපයීම අඩු කරන්නේ නැත්නම් වැඩි කරන්න බලපෑම් කරන්නේ කියලා. දැන් ඒ කතා කරපු සියලුම දේ සාරාංශය තමයි මේ තියෙන්නේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි වෙන විට මුදල් සැපයීම අඩු වෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු වෙන විට මුදල් සැපයීම වැඩි වෙනවා. එහෙනම් මේ දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම නැත්නම් ඍණ සම්බන්ධයක්. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සහ මුදල් සැපයීම අතර තියෙන්නේ ප්‍රතිලෝම නැත්නම් ඍණ සම්බන්ධයක්. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. අපි ඊගාවට කතා කරන්නේ දරුවනේ විවට වෙළඳපොළ කටයුතු කියන්නේ. විවට වෙළඳපොළ කටයුතු කියන්නේ විවෘත වෙළඳපොලේ මහ බැංකුව සුරකුම්පත් විකිණීම සහ මිලදී ගැනීම. ඒතර මහ බැංකුව විවෘත වෙළඳපොලේ සුරකුම්පත් විකිණීම සහ මිලදී ගැනීම තුලින් මේ යම් කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන් මුදල් සැපයීමට. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. එන්න ඒකට තමයි විවට වෙළඳපොළ කටයුතු කියන්නේ.
එතකොට මහ බැංකුව විවෘත වෙළඳපොළේ සුරකුම්පත් මිලදී ගත් විට මහ බැංකුවේ ඉඳලා මුදල් වෙළඳපොළට ගලාගෙන යනවා. එතකොට මුදල් සැපයුම වැඩි වෙනවා. ඒ වගේම මහ බැංකුව විවෘත වෙළඳපොළෙන් සුරකුම්පත් විකිණීමෙන් මුදල් වෙළඳපොළේ මහ බැංකුව වෙත මුදල් ගලා යාම සිද්ධ වෙයි. එතකොට මුදල් සැපයුම අඩු වෙනවා. දැන් දරුවනේ මහ බැංකුව විවෘත වෙළඳපොළෙන් සුරකුම්පත් මිලදී ගත්තහම මොකද්ද වෙන්නේ? මේ මහ බැංකුවේ තියෙන මුදල් වෙළඳපොළ කරා ගමන් කරනවා. ඒ වගේම මහ බැංකුව විවෘත වෙළඳපොළෙන් සුරකුම්පත් විකිණුවොත් දැන් මහ බැංකුවේ තියෙන සුරකුම්පත් විවෘත වෙළඳපොළේ අලෙවි කළොත් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ මුදල් වෙළඳපොළේ තියෙන මුදල් මහ බැංකුව කරා ගමන් කරනවා. ඒතර මේ තුලින් මේ මුදල් සැපයුම පාලනය කිරීම තමයි මේ විවට වෙළඳපොළ කටයුතු කියන්නේ. අපේ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ විවට වෙළඳපොළ කටයුතු කියන එක අපි දැන් පැහැදිලි කරනවා. දැන් අර විදිහටම දැන් බලන්න මහ බැංකුව විවෘත වෙළඳපොළේ සුරකුම්පත් විකුණුවොත් මොකද වෙන්නේ? ඔන්න සුරකුම්පත් විකිණීම. එතකොට මහ බැංකුව වෙත මුදල් ගලාගෙන එනවා. අර විවෘත වෙළඳපොළේ තියෙන මුදල් මහ බැංකුව වෙත ගලාගෙන එනවා. මොකද මහ බැංකුව සුරකුම්පත් විකුණුවාම ඒ වෙළඳපොළේ ඉන්න මිනිස්සු මිලදී ගන්නවා. ඒතර ඒ මිනිස්සුන්ගේ අතේ තියෙන ඒ මූල්‍ය වෙළඳපොළේ ඉන්න අයගේ තියෙන මුදල් මහ බැංකුව වෙත ගලාගෙන එනවා. එතකොට මොකද්ද වෙන්නේ දරුවනේ? මුදල් සැපයුම අඩු වෙනවා. එහෙමනම් සුරකුම්පත් මහ බැංකුව සුරකුම්පත් විවෘත වෙළඳපොළේ අලෙවි කිරීමෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මුදල් සැපයුම අඩු වෙන එක. එහෙමනම් අවසානයේදී අපිට කියන්න පුළුවන් සුරකුම්පත් විකිණීමෙන් මුදල් සැපයුම අඩු වෙනවා කියලා. සුරකුම්පත් විකිණීමෙන් මුදල් සැපයුම අඩු වෙනවා කියලා. දැන් අපි බලමු මහ බැංකුව විවෘත වෙළඳපොළේ සුරකුම්පත් මිලදී ගත්තොත් මහ බැංකුව විවෘත වෙළඳපොළෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔන්න සුරකුම්පත් මිලදී ගන්නවා. එතකොට මිලදී ගත්තාම මහ බැංකුවේ තියෙන මුදල් විවෘත වෙළඳපොළ කරා නැත්නම් මුදල් වෙළඳපොළ කරා ගමන් කරනවා. එතකොට මුදල් වෙළඳපොළේ මුදල් වැඩි වෙනවා. ඇයි අර මහ බැංකුව සුරකුම්පත් මිලදී ගත්තට පස්සේ මහ බැංකුවේ තියෙන මුදල් විවෘත වෙළඳපොළට ගමන් කරනවා. එතකොට මුදල් වෙළඳපොළේ මුදල් ගලා යාම වැඩි වෙනවා. එතකොට මුදල් සැපයුම වැඩි වෙනවා. මුදල් සැපයුම වැඩි වෙනවා. එහෙමනම් අපිට අවසානයේදී කියන්න පුළුවන් සුරකුම්පත් මිලදී ගැනීම තුලින් සිද්ධ වෙන්නේ මුදල් සැපයුම වැඩි වෙන එක. එහෙනම් දරුවනේ මේ විවට වෙළඳපොළ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන්නේ කොහොමද? ඒ තුලින් මුදල් සැපයුමට කොහොමද බලපෑමක් ඇති වෙන්නේ කියන එක අපේ දරුවන්ට දැන් පැහැදිලි වෙන්න ඇති. ඊගාට ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ගැන තමයි ඊගාට අපි කතා කරන්නේ. මේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී මහ බැංකුව ප්‍රති මිලදී ගැනීමේ හා ප්‍රති විකිණීමේ පොලි අනුපාතික දෙකක් පවත්වාගෙන යනවා. මෙන්න මේවට තමයි මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියන්නේ. දරුවනේ මේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී මහ බැංකුව විසින් අනුගමනය කරන පොලි අනුපාතික තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියන්නේ. ඉතින් මේක අපිට කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ප්‍රති මිලදී ගැනීමේ පොලි අනුපාතිකය ප්‍රති විකුණුම් පොලි අනුපාතිකය. එතකොට මෙන්න මේ ප්‍රති මිලදී ගැනීමේ හා ප්‍රති විකුණුම් පොලි අනුපාතික දෙකට තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියන්නේ. එතකොට මේකට මේ ප්‍රතිපත්ති පොලි අනුපාත මෙන්න මේ දෙකටම තමයි අපි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලාත් කියන්නේ. මේ දෙකටම තමයි වර්තමානයේදී මේ විදිහට තමයි මේ දෙක නම් කරන්නේ. එතකොට මේ ඊටම වැදගත් සංකල්පයක් පොලි අනුපාතික කොරිඩෝව අපේ දරුවෝ හොඳ අවධානයෙන් මේ සංකල්පය පිළිබඳව අවධානය යොමු කරන්න. එතකොට මේ අන්තර් ඒක්ෂණ මුදල් වෙළඳපොළ අපේ දරුවෝ දන්නවා මේ අර වාණිජ බැංකුව වලට ඇති වෙන දවසීලතා දුෂ්කරතා ගැටලු ඇති වුණාම මේ අතිරික්ත දවසීලතා තියෙන තැන් වලින් අර හිඟ තැන් වලට අර මුදල් ගලා යාමට තියෙන වෙළඳපොළ තමයි අන්තර් ඒක්ෂණ
මුදල් වෙළඳපොළ. අපේ දරුවන්ට මම කලින් වැඩසටහනේදී මේ අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොළ ගැන පැහැදිලි කළා. එතකොට මේ වෙළඳපොලේ පොලී අනුපාතික උච්චාවචනය වීම සිද්ධ වුණොත් ඒක අර මූල්‍ය වෙළඳපොලේ අර මුදල් වෙළඳපොලේ පොලී අනුපාතික වලට බලපෑමක් සිද්ධ වෙනවා. ඒක රටේ සමස්ත මුදල් සැපයුමට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි මේ පොලී අනුපාතික කොරිඩෝව කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මෙතෙන්දි සිද්ධ වෙන්නේ යම්කිසි පරාසයක් තුල ඉහළ පරාසයක් සහ පහළ පරාසයක් තියෙනවා. මෙන්න මේ පරාසය තුල පොලී අනුපාතය ගමන් කිරීමට මහ බැංකුව කටයුතු කරන එක. එතෙන්දි මේ නිසා මේ අන්තර් බැංකු ඒකසන මුදල් වෙළඳපොලේ පොලී අනුපාතික සඳහා පොලී අනුපාතික කොරිඩෝවක් හඳුන්වලා දීලා තිනවා. මේක නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව කියලත් වර්තමානයේ හඳුන්වනවා. මේ නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව කියන්නේත් පොලී අනුපාතික කොරිඩෝව කියන්නේත් එකම අදහස. එතකොට මෙතෙන්දි සිද්ධ වෙන්නේ මම අර කලින් කිව්වා වගේ පොලී අනුපාතික කොරිඩෝව තුල උච්චාවචනය වෙන්න ඉඩ දීලා තියෙනවා. යම් කිසි පරාසයක් දීලා ඒ පරාසය තුල ගමන් කරන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉහළ උච්චාවචනයක් වෙන්නේ නැතුව යම් කිසි පරාසයක් තියෙනවා. ඉහළ පරාසය පහළ පරාසය ඒ දෙක අතර ගමන් කිරීමට මහ බැංකුව කටයුතු කරලා තියෙනවා. එතකොට මේ අර කලින් කිව් විදිහට අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොලේ පොලී අනුපාතිකයේ ඉහළ හා පහළ අගයන් ඉහළ පහළ අගයන් විදිහට දෙකක් තියෙනවා. මේ ඉහළ අගය තමයි ප්‍රතිවිකුණුම් අනුපාතිකය කියන්නේ. ඒතර පහළ අගය තමයි ප්‍රති මිලදී ගැනීම අනුපාතිකය කියන්නේ. ඒතර මෙන්න මේ දෙක ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ විදිහට මහ බැංකුව තීරණය කරන්නේ. ඒතර ඒ දෙක තීරණය කිරීමෙන් මේ ඉහළ පහළ පරාසය තීරණය කළ ඒ තුල අර අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොලේ පොලී අනුපාතය උච්චාවචනය නොවේ යම්කිසි පරාසයක පවත්වාගෙන යාමට කටයුතු කරන එක තමයි මේ පොලී අනුපාතික කොරිඩෝව කියලා කියන්නේ. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. එතකොට මෙතන මං අර කලින් කිව්වා වගේ මේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. ඒ කියන්නේ ප්‍රති මිලදී ගැනීම අනුපාතිකය කියන්නේත් මේකම තමයි. ආපසු මිලදී ගැනීමේ එකතාව මත මහ බැංකුව සතු සුරැකුම්පත් මුදල් වෙළඳපොලේ අලෙවි කිරීමට ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය වර්තමානයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා හඳුන්වනවා. එතකොට මෙතෙන්දී මහ බැංකුව සිද්ධ කරන්නේ මහ බැංකුව සතු වෙලා තියෙන සුරැකුම්පත් මේ මුදල් වෙළඳපොලේ අලෙවි කරනවා. මේ අලෙවි කිරීමට යොදා ගන්න පොලී අනුපාතය තමයි ප්‍රති මිලදී ගැනීම මේ අනුපාතිකය කියලා කියන්නේ. ඒතර ඒක තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා කියන්නේ. ඒතර මේක ඇත්තටම තියෙන්නේ මේ අන්තර්ේක්ෂණ ණය වෙළඳපොලේ පහළ සීමාවේ. අර කොරිඩෝවේ පොලී අනුපාතික කොරිඩෝවේ පහළ තමයි මෙන්න මේ පහළ සීමාවේ තමයි මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ තියෙන්නේ. ඒතර ඒක තීරණය කරන්නේ මේ මහ බැංකුව. එතකොට මුදල් වෙළඳපොලේ අතිරික්ත දවසීලතාවක් පවතී නම් ප්‍රතිමිලදී ගැනීම මගින් එය අවශෝෂණය කරගත හැකිය. දැන් මුදල් වෙළඳපොලේ අතිරික්ත දවසීලතාවයක් තියෙනවා නම් මහ බැංකුව මොකද්ද කරන්නේ? සුරකුම්පත් මේ මුදල් වෙළඳපොලට මේ අලෙවි කරනවා. ඒතර අලෙවි කළාම මේ මුදල් වෙළඳපොලේ තියෙන මේ අතිරික්ත ද්‍රවශීලතාවය මේ ශ්‍රී ලංකා මහ බැංකුව තුළට ගලාගෙන යනවා. එතකොට අර අතිරික්ත ද්‍රවශීලතාවය එතනින් අඩු වෙනවා. මෙන්න මේ කටයුත්ත කරන්න යොදා ගන්න ලබන පොලී අනුපාතිකය තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. එහෙම නැත්නම් ප්‍රති මිලදී ගැනීම ආපසු මිලදී ගැනීම පොලී අනුපාතිකය කියලා කියන්නේ. අපේ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ ප්‍රති මිලදී ගැනීම අනුපාතිකය කියලා කියන්නේ. එතකොට මේක තියෙන්නේ අර කොරිඩෝවේ පහළ සීමාවේ. පහළ සීමාවේ තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය නැත්නම් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය කියන එක තියෙන්නේ. ඊගාවට තියෙනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. මේක තියෙන්නේ අර කොරිඩෝවේ ඉහළ. ආපසු විකිණීමේ එකඟතාව මත මහ බැංකුව මුදල් වෙළඳපොලෙන් සුරකුම්පත් මිලට ගැනීම ප්‍රති විකුණුම් අනුපාතිකයයි. එය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා හඳුන්වනවා. හොඳයි, මෙතෙන්දි සිද්ධ වෙන්නේ දරුවනේ දැන් අර මුදල් වෙළඳපොලේ දවසිලතා හිඟයක් තියෙනවා. ඒතර මහ බැංකුව
කරන්නේ මේ මුදල් වෙළඳපොළට ඇවිල්ලා සුරකුම්පත් මිලදී ගන්නවා. දැන් මහ බැංකුව මේ විදිහට සුරකුම්පත් මිලදී ගත්තාම මහ බැංකුවේ තියෙන මුදල් අර මේ මුදල් වෙළඳපොළට ගලාගෙන එනවා. එතකොට අර දවශීලතා හිඟය නැති වෙනවා. දැන් ඒකේ හදිසි අතිරික්තයක් ඇති වුණොත් මේ නිත්‍ය ණය පහසුකම් පොලි අනුපාතිකය ඉහළ යාම තුලින් ඒ අතිරික්තය කළමනාකරණය සිද්ධ වෙනවා. අපේ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති. එතකොට මේ පැහැදිලි කරලා තියෙන්නේ ඒකයි. ආපසු විකිණීමේ එකතාව මත ආපසු විකිණීමේ එකඟතාව මත මහ බැංකුව මුදල් වෙළඳපොළෙන් සුරකුම්පත් මිලට ගැනීම ප්‍රති විකුණුම් අනුපාතිකය. එය නිත්‍ය ණය පහසුකම් අනුපාතය ලෙසද හඳුන්වනවා. එතකොට මේ විදිහට ආපසු මිලදී ගන්නකොට මේ ඒ වෙනුවෙන් ගෙවන පොලි අනුපාතිකය තමයි මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා කියන්නේ. එතකොට මුදල් වෙළඳපොලේ දවශීලතා හිඟයක් පවතී නම් මහ බැංකුව ප්‍රතිවිකුණුම් වල යෙදේ. අර මං කලින් පැහැදිලි කරපු විදිහට දවශීලතාවයක් තියෙනවා නම් සොරකුම්පත් මිලදී ගන්නවා මහ බැංකුව. මෙමගින් මුදල් වෙළඳපොලේ දවශීලතා සැපයුම් වැඩි වේ. දැන් අර හිඟය නැති වෙලා දවශීලතාවය වැඩි වෙනවා. අන්තර්ේක්ෂණ වෙළඳපොලේ පොලි අනුපාතිකයේ ඉහළ යාම මෙමගින් සීමා කළ හැකියි. මේ අන්තර්ේක්ෂණ වෙළඳපොලේ පොලි අනුපාතය දැන් මේ සැපයුම වැඩි වෙනකොට අන්තර්ේක්ෂණ වෙළඳපොලේ පොලි අනුපාතයේ ඉහළ යාම තුලින් මේ අතිරික්තය පාලනය වෙනවා. කළමනාකරණය වෙනවා. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. මේ නිසා ප්‍රතිවිකුණුම් පොලි අනුපාතිකයේ අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොලේ ඉහළ සීමාව පෙන්වනවා. දැන් මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ එහෙ නැත්නම් ප්‍රතිවිකුණුම් පොලි අනුපාතිකයේ තමයි මේ අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොලේ ඉහළ සීමාව පෙන්වන්නේ. නැත්නම් මේ කොරිඩෝවේ ඉහළ සීමාව පෙන්වන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. මම හිතන්නේ මේ පින්තූරේ පෙන්වුවාම අපේ දරුවන්ට මම දැන් මේ කතා කරපු සියල්ලම මේ සාරාංශගත කරලා තියෙන්නේ හොඳට පැහැදිලි වෙයි. මේ තියෙන්නේ මං කිව්ව පොලි අනුපාතික කොරිඩෝව. මේකේ මේ ඉහළ සීමාවේ තියෙනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. ඉහළ සීමාවේ තියෙන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. එතකොට පහළ සීමාවේ තියෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. පහළ සීමාවේ තියෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. එතකොට මේ අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොළ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තුල මේ පොලි අනුපාතික කොරිඩෝවේ මේ අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොළේ පොලි අනුපාතිකයේ උච්චාවචනය වීම වළැක්වීමට තමයි මහ බැංකුව මේ පොලි අනුපාතික කොරිඩෝව නැත්තම් නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව මේ හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේකේ මෙන්න මේ පරාසය තුල පොලි අනුපාතය මෙන්න මේ ඉහළ පරාසය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ තමයි ඉහළ තියෙන්නේ. පහළ තියෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. මෙන්න මේ දෙක තුල මෙන්න මේ පරාසය තුල කටයුතු කරන විදිහට මේ මූල්‍ය පද්ධති සකස් කිරීම තමයි මේ පොලි අනුපාතික කොරිඩෝව තුලින් සිද්ධ වෙන්නේ. මොකද මේක තුල අන්තර්ේක්ෂණ මුදල් වෙළඳපොළ තුල පොලි අනුපාතිකය ඉහළ ලෙස උච්චාවචනය වුණොත් ඒක මුදල් වෙළඳපොළට පොලි අනුපාතිකයට බලපානවා සමස්ත මුදල් සැපයුමටත් ඒක සමස්ත පොලි අනුපාතිකයටත් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට රටේ සමස්ත මූල්‍ය පද්ධතියට මේකෙන් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒකින්ද තමයි මහ බැංකුව මේ පොලි අනුපාතික කොරිඩෝවක් හඳුන්වලා දීලා මෙන්න මේ පරාසය තුල පොලි අනුපාතය ගමන් කරන්න සකස් මේ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. ගාට දැන් අපි මෙච්චරලා කතා කළේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. දැන් අපි කතා කරන්න දරුවනේ ගුණාත්මක ණය පාලන උපකරණ. එතකොට මේ ගුණාත්මක ණය පාලන උපකරණ කියන්නේ ණය පරිමාව හා ණය ගලා යන දිශාව පාලනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රියාමාර්ග. එතකොට මෙතෙන්දී සිද්ධ කරන්නේ ණය පරිමාවත් ඒවා ගලා යන දිශාවත් පාලනය කරන එක. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අපිට උපකරණ හතරක් අඳුනගන්න පුළුවන්. යහපෙළඹුම, වර්ණාත්මක පොලි අනුපාතිකය නියම කිරීම, ඇපසුරකම් වෙනස් කිරීම, බැංකු ණය පාලනය. දැන් යහපෙළඹුම කියන එක මේ විවිධ මේ මුදල් මූල්‍ය ගනුදෙනුවලදී හොඳ යහපත් දේවල් පුරුදු කරනවා මහ බැංකුව. වාණිජ බැංකුවලට විවිධ උපදෙස් ලබා දීලා මහ ජනතාවත් දැනුවත් කරලා විවිධ යහපත් මූල්‍ය ගනුදෙනු යහපත් විදිහට මූල්‍ය කටයුතු කරන්නේ කොහොමද කියලා මේ
උපදෙස් දෙන එක තමයි මේ යහ පෙළඹුම කියන්නේ. එතකොට ඔයගොල්ලන් දැකලා ඇති සමහරවිට මහ බැංකුව රූපවාහිනී උනත් සමහරලාට විවිධ දේවල් ඔයගොල්ලන්ට මේ විවිධ ප්‍රචාරණ නිකුත් කරනවා. මෙන්න මේ මුදල් මේ විදිහට භාවිත කරන්න, මුදල් paludu කරන්න එපා, විකෘති කරන්න එපා, මේ විදිහට කොහොමද ගනුදෙනු කරන්න කියලා. ඒ වගේම කාලයක් තිබුණා මේ මූල්‍ය ආයතන, වංචනික මූල්‍ය ආයතන තියෙනවා. ඒවත් එක්ක මහජනතාවට ඒවට රැවටෙන්න එපා කියලා. මෙන්න මේ විදිහට විවිධ විදිහේ යහපත් විදිහට මූල්‍ය කටයුතු කරන්නේ කොහොමද කියන එක දැනුවත් කරන එක තමයි මේ පෙළඹීම ඇති කරන එක තමයි යහ පෙළඹුම කියන්නේ. ඊගට වර්ණාත්මක පොලි අනුපාතික. දැන් පොදුවේ පොලි අනුපාතිකයක් සමස්ත විදිහට තීරණය කළාට මේ විවිධ තැන්වලට විවිධ ශේෂ්ත්‍රවලට විවිධ විදිහේ පොලි අනුපාත තීරණය කරනවා. දැන් පහුගිය කාලේ ඔයගොල්ලෝ දැක්කා මේ විවිධ සුළු ව්‍යාපාරිකෝ විවිධ ව්‍යාපාරිකයන්ට විවිධ විදිහේ පොලි අනුපාත හඳුන්වලා දුන්නා. මෙන්න මේ විදිහට වර්ණාත්මක කියන්නේ විවිධ ආකාරයේ විවිධ ශේෂ්ත්‍රවලට විවිධ ආකාරයේ පොලි අනුපාතික නියම කරන එක. ඊට අපසුරුකුම්පත් වෙනස් කරන එක. දැන් ව්‍යාපාරිකයන්ට ණයක් ගන්නකොට අනිවාර්යයෙන්ම අපසුරුකුම්පත් කියන එක අවශ්‍ය වෙනවා. එතකොට මේ ඔවුන්ට මේ ණය විවිධ ආකාරයෙන් ලබා ගැනීමට පහසු වන විදිහට විවිධ අපසුරුකුම්පත් මහ බැංකුව විසින් වෙනස් කිරීම පාලනය කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ බැංකු ණය පාලනය කරන එක මේ වාණිජ්‍ය බැංකු වෙනත් බැංකු වලින් මිනිස්සු ණය ගන්නවා. ඒතකොට මේ ණය ගන්න එකත් විවිධ ශේෂ්ත්‍රවල විවිධ දේවල් වලට මේ ණය ගන්නවා. මේවා විවිධ ආකාරයෙන් පාලනය කිරීම සිද්ධ කරන එක තමයි මේ බැංකු ණය පාලනය කියන්නේ. එහෙනම් මෙන්න මේවා තමයි මේ ගුණාත්මක ණය පාලන උපකරණ කියන්නේ. මෙතෙන්දී ඇත්තටම සිද්ධ වෙන්නේ ණය ගලා යන දිශාව වෙනස් කිරීම, ඒ වගේම ණය පරිමාව වෙනස් කිරීම. හොඳයි දරුවනේ, අද අපි සාකච්ඡා කළේ අපේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 7 වන නිපුණතාවට අදාළව 6 නිපුණතා මට්ටම පිළිබඳව. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු හා කාර්යයන් විමසයි කියන මෙන්න මේ නිපුණතා මට්ටමට අදාළව තමයි අද අපි සාකච්ඡා කළේ. ඒ අනුව අපි මහ බැංකුවේ අරමුණු මහ බැංකුවේ කාර්යයන් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළා. මහ බැංකුව යොදා ගන්න විවිධ මූල්‍ය උපකරණ මේ පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. එහෙමනම් දරුවනේ, නැවතත් මේ වගේම වැඩසටහනකින් අපේ දරුවෝ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට ආයුබෝවන්.